පින්වත්නි දවස් 3ක් විතර සමාධි භාවනා කරන්නට යෙදුණා. දැන් අපි ශරීරයට අවධානය යොමු කරලා විදර්ශනා වශයෙන් භාවනා කිරීම අද ඉඳලා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සමාධි භාවනාව අත්හැර දමන මනෙයි. ඒකත් ඉතින් දිගටම ටික ටිකවත් කරන්නට ඕන. සමාධි භාවනාවක් කරමින් තමයි විදර්ශනා භාවනාව කරගෙන යන්නේ. විදර්ශනා භාවනාවට මුලින්ම පදනම සකස් වෙන්න ඕන. බාහිර ලෝකයේ පිළිබඳව තිබෙන සම්බන්ධතාවය භාවනාවට ලොකු බාධකයක්. මේ කතා බස් කරන්න එපා. පොත්පත් සංග්‍රහ නරුව මේවා පරිහරණය කරන්න එපා කියන්නේ මේ බාහිර ලෝකය පිළිබඳව අලුතෙන් සම්බන්ධතාවයේ ඇති වෙනවා. එතකොට තමන්ටම මේ වංචාවක් කරගන්න. තමන්ටම තමා වංචාවක් කරගන්න. ඉතින් භාවනාව කියන එක අවංකව කළ යුතු එකක්. අවංකව කෙරුණේ නැතිනම් භාවනාවක් වෙන්නේ නැහැ. ඉතින් වංචනිකව ඒවා කරන්න බෑ. කලාට වැඩක් වෙන්නේ. බාහිර ලෝකයෙන් හිත මුදා ගන්න ඕන. අපේ බෞද්ධයන්ට භාවනාව දියුණු කරගන්න බැරි, ප්‍රගතිය කරා යන්න බැරි ප්‍රධාන කාරණයක් තමයි මේ බාහිර ලෝකයේ පිළිබඳව සම්බන්ධතාවයේ තිබීම. ඒක ලොකු බාධකයක්. දැන් අපි ඒක අරගෙන තියෙන්නේ. බාහිර වශයෙන් වශයෙන්ම අත්හැරලා ඊළඟට සමාධි භාවනා කරමින් ඒවට යන්නේ නැතුව තමන්ගේ භාවනාව පිළිබඳවම යොමු කරගන්න තරමට හිත සකස් වෙන්න ඕන. එතකොට තමයි භාවනාවකින් හොඳට ගුණ ලබන්න පුළුවන්. මේ භාවනාව නොකඩවා ඉදිරියට කරගෙන යන්නට ඕන. ඒ වගේම උපදෙස් දෙනවා පසුව. දැන් මේ භාවනාව ගැන කියා දෙන්නත් කාල සීමාවක් පැයක් විතර කාලය ගත වෙයි. ඒ ගැන හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ භාවනාව හොඳට කරගන්න මහන්සි වෙන්නට ඕන.
අපි යහපත් දෙයක් කරනකොට ඒ නිවන් මාගේ නිර්මාතෘවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව සිහි කළා තමයි හැම දෙයක්ම අපි කරන්නේ. දැන් බුදුගුණ සිහි කරමින් තුන් වාරයක් නමස්කාරය අධ්‍යයනා කරන්න. ඕකාස හම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිත්‍යජාමි ဒုတိယံ පි හම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිත්‍යජාමි සත්‍යම්පි හම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිත්‍යජාමි සාමීනි මම බබහන්සේත මාගේ ජීවිතය පූජා කරමි දෙවනුමද පූජා කරමි දෙවනුමද පූජා කරමි ඕකාස හම්බන්තේ කම්මස්ථානං යාචාමි ဒုတိယံ පි හම්බන්තේ කම්මස්ථානං යාචාමි සත්‍යම්පි හම්බන්තේ කම්මස්ථානං යාචාමි සාමීනි මම පරමස්ථානයක් ඉල්ලා සිටිමි දෙවනුවද ඉල්ලා සිටිමි දෙවනුවද ඉල්ලා සිටිමි සම්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය විපස්සනා කම්මස්ථානං දේශමේ භන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය විපස්සනා කම්මස්ථානං දේශමේ භන්තේ අනුකම්පං උපාදාය සත්‍යම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය විපස්සනා කම්මස්ථානං දේශමේ භන්තේ
දර්ශනා කර්මස්ථානය දෙනු මැනවි දර්ශනා කර්මස්ථානය දෙනු මැනවි. දැන් ඉතින් අසාගෙන සිටීම ප්‍රමාණවත් වෙනවා. සිරිත් පරිදි තුනුරුවන් ගුණ සමරමින් තමයි භාවනා ක්‍රියාදීම ආරම්භ කරන්නේ. සම්පේන ලක්ඛණ විරාජිත සූපසාරං කාරං උචිත්තනායදා චිත්ත ධම්ම දේහං දේහං වරක්ඛිත භවන්තය නෙය්‍ය ලෝකං ලෝකං සංදිනවරං සිරසාලමාමි සංසාර සින්දු තරිතුං සරණං භද්දං භද්දං සිවං සිරිදදං මනරත්ත දයිතං දයිතං මුනින්ද සුකුමං බුද්ධ සිද්ධ සුද්ධං සුද්ධං සුධම්ම පවරං ඉරසාලමාමි පුඤ්ඤත්ඛයානමති සාරද පුඤ්ඤකෙත්තං චිත්තං බුද්ධං විපුලසේක වතාබි බාරං බාරං මචාරු වරසං වරසීලවන්තං අන්තං ගතං සමිත සංඝ වරං සංකාරේ පුත්තං මනිරාජ පුත්තං හේරං තේරානේත ගුණාභිරාමං පඤ්ඤා පබාමුක්ඛත චාරු පිච්ඡං සුසංත උත්තිංච අතෝ නමාමි සුරනරගන පුඤ්ජං සාසනං මං සුචිතර පටිපත්තිං සංවරං සග්ගුණං ඉති පමුදිත චිත්තා ගාහයොං මංගයාය ගුරු තවිරවරේති පක්ඛියා සංනමාමි යමං සුවද්ධයි සුධි ජනකෝ පිතාමේ යමං සුපෝසයිතා ජනනිච මාතා පුඤ්ඤං ඉදං සමනුමෝදිය මොදමානා සග්ගා පමග්ගසං සුඛචාරුතරං ලබන්තු සෝයං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ හරියෝදාතේ අනංගනේ මිගතු පක්ඛිලේ
चित्तं अभिनिहरति अभिनिन्नामेति सो एवं पजानाति अयं को मे कायो रूपी जातुं महाभूतिको माता पितृक संभवो ओदनकुं पुम्मासुपचयो अनिच्युत्थादन परिमर्दन भेदन विध्वंसन धम्मो इदं च पनमे विज्ञानं इत्थसितं इत्थपतिबद्धं भाग्यवत् बुදුරජාණන් වහන්සේ යම් යෝගාවචරයේ සමාධිය උපදවාගෙන සමාධිය වඩලා විදර්ශනා භාවනාවට බහින ආකාරය දේශනා කළ කොටසක් තමයි මේ ඉදිරිපත් කළේ. මේ බුද්ධ ශාසනයේ එක එක ආකාරයෙන් විදර්ශනාවට බහින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සමහර දේශනාවල ධ්‍යාන හතරම උපදවගෙන පංච අභිඥා අෂ්ට සමාපatti උපදවගෙන විදර්ශනාවට බහින ආකාරයේ දේශනා කළා. සමහර තැන්වල පළවෙනි ධ්‍යානය විදර්ශනාවට බහින, දෙවෙනි ධ්‍යානයෙන් ওই විදිහටත් දේශනා කළා තියෙනවා. සමහර තැන්වල දේශනාම හැටියට උපචාර සමාධිය කියනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන 21ක් තියෙන එකෙන් දෙකයි සමාධි භාවනා. වක්තිං සාකාරයයි ආනාපාන සතියයි. අනෙක් 19ම ධ්‍යාන ලබනව නෙවේ. උපචාර සමාධිය ලබන කර්මස්ථාන. එහෙමත් දේශනා කළා. ඒ වගේම මේ ශාසනයේ සමහර කෙනෙක් සසර බය දැකලා සංවේගයේ ඇති කරගෙන එයාට මේ සමාධිය උපදවා ගන්න යන එකත් සමාධියක්. එහෙම හිතලා මුලින්දම විදර්ශනා භාවනා කරලා මාර්ගඵල ලබනවා. එහෙම අයත් ඉන්නවා. එයාට සුස්ත විදර්ශක කියලා කියනවා. ඒ නොයෙක් ආකාරයෙන් මේ ශාසනයේ භාවනා කරනවා. අපි කරන්නේ ටිකක්. අපි කරන සමාධි භාවනාවේ හැටියට උපචාර මට්ටමට තමයි සමාධිය දියුණු වෙන්නේ. එතනින් එහාට අපි වැඩ කරන්නේ නැහැ. එහෙම සමාධිය ටිකක් ඇති කරගෙන ඊළඟට විදර්ශනා භාවනයකට තමයි කරන්නේ. මේ දේශනා කළ සූත්‍ර පාඨයක් සයක්මාරක් විස්තර කළ යුතු ධර්ම කොටසක්. එහෙම නැතු යන්තම් මේ වචනවල තේරුම විතරක් ඩිංගක් කියලා දෙනවා. සෝ එවං සමාහිතේ චිත්තේ. මේ භාවනා යෝගිය හිත හොඳට සමාහිත කරගෙන සමාධිමත් වුණාට පස්සේ පරිසුද්ධිය හොඳට පිරිසිදු කරගන්න. මොනමන්ද ඔය නීවරණ ධර්මයන්. ඒවා පළවා හැරලා හිත පිරිසිදු කරගන්න. පරියෝදාසය ඊ타ත්ම පවිත්‍ර කාමයට පත් කරගන්න.
නීවරණයන් නේන හැටියටම පළවා හැරලා ඈත් කරලා දානවා. අනංගන අංගන කියනවා කෙලස් වලට. ඒ අංගන නැමැති කෙලස් ඔක්කොම යටපත් කරනවා. ඒ වගේම විගතෝපක්ඛලේසු භාවනාවට තියෙන උපක්ඛලේශයන් හේරම පළවා හැරලා. උපක්ඛලේශයන් කියන්නේ ඔය නීවරණ ධර්ම තමයි. මුදු බෝතේ හිත හොඳට මුරුදුතාවයට මුදු මොලොක්තාවයට පත් කර ගන්නවා. කරසසක ජඩම්බර හිතකින් විදර්ශනා භාවනා කරන්න බෑ. මුදු මොලොක් නැවෙන සුළු ස්වභාවයේ ඇති වෙන්නේ. හිත මුරුදු බවට පත් කරගන්න. කර්මණීය බවට. ඉදිරි භාවනාවට විදර්ශනා භාවනාවට ඔරොත්තු දෙන හැටියට යෝග්‍ය හැටියට හිත හදා ගන්න, පත් කර ගන්න. කර්මණ්‍ය වෙන. දැන් ආවදයක් පණ තියාගෙන ඇවිල්ලා ඊයට කැටුවාම මොහොත නැමිලා යනවා නම් ඒක කර්මණ්‍ය නැහැ. එහෙම නැත්නම් මොහොත කඩතුළු වෙලා කැඩිලා යනවා නම් ඒත් කර්මණ්‍ය. කැඩෙන්නේ නැතුව නැමෙන්නේ නැතුව පොරොත්තු දෙන්න. අන්නේ වගේ උදාසීනකම් වලට යන්නේ නැතුව උද්දච්ච පත්තට යන්නේ නැතුව භාවනාවට හොඳට ඔරොත්තු දෙන හැටියට කර්මණීය වෙන හැටියට පවත්වන්න. චිත්ත කියනවා සමාධියට හොඳට සමාධිය ඇති කරගන්න. ආනන්දප්පත්තේ නොසලන භාවයට නීවරණයන්ගෙන් කම්පා නොබන ස්වභාවයට හිත හදාගන්න. ඥාන දර්ශනාය චිත්තං අබිනේහරති අබිනින්නාමි. ඥාන දර්ශනය කියනකොට මාර්ග ඵල නිවන් දිබ්බ චක්වනේ කාර්ය අදහස් කරනවා. මෙතන අදහස් කරන්නේ විදර්ශනාව. විදර්ශනා භාවනාව, විදර්ශනා ඥානය ලබා ගැනීම සඳහා සිතේ පැත්තට හරවනවා, යොමු කරනවා. යොමු කළා සෝ ඒවං පජානා. ඔහු මේ විදියට දැනගන්න. අයං කෝ මේ කායෝ රූපී. මගේ මේ කය රූප සමූහය. චාතුම් මහා භූතිකෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච එක. මාතාපෙත්තික සම්භව. මෞපියන් නිසා හැදිච්ච එකක් මේ කය. ඕදන කුම්මාසූපතය. අද කාලේ හැටියට පස්මාල පාන් ව්‍යංජන ආදී මේ ආහාර වලින් බදිස්සික. පුරා කාල ජීර ආහාර වලින් වැඩෙන ලොකු වෙනකොට ඝන ආහාර වලින් ඔය විදිහට වැඩෙනවා. අනිච්ඡාදන වේදන විද්ධාංසන ධම්ම. අනිච්ඡාදාන පරිමද්දන වේදන විද්ධාංසන ධම්ම. උච්ඡාදනය කරනවා කියන්නේ ඇඟ උලනවා. විශේෂයෙන් පොඩි දරුවන්ගේ අම්මලා ඇඟ උලලා සුද්ධ කරලා සෝදලා තමයි වඩන්නේ. අපි අදත් ඉතින් ආන්න ගියාම ඇඟ උලනවා. එහෙම තමයි මේක පවත් කරන්නේ. ඊළඟට
පිරිමදින පරිමර්ජන ධම්ම. විශේෂයෙන් අම්මල පොඩි දරුවන්ගේ ඇඟ පිරිමදිනවා. සමහර විට තෙල් ගාලා අතපය ඇදලා නහය ඇදලා කන් ඇදලා හිත රවුම් කරලා ඔය විදිහට පිරිමදලා හදනවා. එහෙම හැදුනත් මේක අනිත්‍යයි. ඇති වෙලා නැති වෙනවා. විනාශයටපත් වෙලා යන එක විද්ධංසන ධම්මෝ. මේක විසිරලා විනාශයටපත් වෙනවා. කොහොම හැදුවත් අන්තිමට වෙන්නේ ඒක තමයි. එහෙම එකක් කියලා මේ යෝගාවචරය මේ භාවනා කරලා තේරුම් ගන්නවා. ඉදංච පනමේ විඥානං එත්තසිතං එත්තපටිපද්දං. මගේ සිතත් මේ කියන ලද කය අසුරු කොටගෙන පවතිනවා. සිතක තනියම පවතින්න බෑ. යමක් ආශ්‍රය කරන්නේ. කය අසුරු කොටගෙන තමයි මේ හිත පවතින්නේ. ඔය විදිහට භාවනා කළා විදර්ශනාමට හරවලා කය මේකයි හිත මේකයි කියලා හිත කය වෙන්කොට නාම රූප ධර්ම වශයෙන් වෙන්කොට තේරුම් ගන්නවා. ඒක තමයි විදර්ශනා ඥානය කියන්නේ. ඒ ගැන මේ වදාරලා තියෙනවා. විදර්ශනාව වටිනා මණිකක් තියෙනවා. ඒකේ සිදුරක් විදලා තියෙනවා නූලක් දමන්න. ඒ සිදුරෙන් නූලක් දමලා මේ මණික අතට ගත්තු කෙනෙකුට කියන්න පුළුවන් මණික මේකයි. මණික ඇතුලේ තියෙන නූල මේකයි. ඒ වගේ භාවනා යෝගිය භාවනා කරලා කය මේකයි. කය ආශ්‍රය කරගෙන පවතින හිත මේකයි කියලා හිත කය දෙක මනාකොට දෙන්කොට තේරුම් ගන්නවා. ඕක තමයි විදර්ශනා ඥානයේ ඇතිවෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යන්තම් මේ දේශනාවේ වචනෝල අර්ථය විතරයි කියලා දුන්නේ. විස්තර කරන්න තියකින් කාලය ගන්න බෑ. ඔය විදිහට සමාධිය උපදවාගත් යෝගාවචරය ශරීරයට අවධානය යොමු කළා භාවනා කළා තේරුම් ගන්නවා. දැන් කලින් කිව්වා මේ භාවනා කරන ආකාර මේ ශාසනයේ සමහරු පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවාගෙන පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන එතනින් පස්සේ විදර්ශනාවට බහිනවා. සමහරු ධ්‍යාන උපදවගෙන පළවෙනි ධ්‍යානයෙන් විදර්ශනාවට දෙවෙනි එකෙන් තුන්වෙනි එකෙන් එහෙමත් කරනවා. සමහර ධ්‍යාන නැතු උපචාර සමාධිය උපදවාගෙන විදර්ශනා බලනවා. ඒ සමහරු අර කලින් කියපු හැටියට මේ ශාසනයේ සංවේගය භය ඇති කර ගන්නවා. අසර බයෙන් මිදිකලා එයාට සමාධියක් උපදවන එකක් ප්‍රමාදයක්. ඒ නිසා මුලින් ධම්ම විදර්ශනා භාවනා කරලා ඔය විදර්ශනා ඥාන උපදවාගෙන ඒ පැත්තෙන් ගිහිල්ලා එයා මාර්ගඵල ලබනවා. ඉතින් ওই විදිය නොඑක ආකාරයෙන්. තව නාම රූප ධර්ම වශයෙන් පංච උපාදානස්කන්ධ වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් ආයතන වශයෙන් නොඑක ආකාරයෙන් දේශනා කළා කියනවා. ඔය ඔක්කොම ඉතින් පටලවාගෙන බෑ භාවනා කරන්න. එහෙමම සිද්ධි අපි බොහොම සරල වශයෙන් මේ භාවනාව කරන්නේ. ඒවා පටලවා ගත්තොත් භාවනාව කරන්න
අමාරු වෙනවා. ඉතින් අපි කොහොමද මේ ශරීරයට අවධානය යොමු කරලා භාවනා කරන්නේ? මේ පිළිබඳව නොයෙක් ක්‍රම තියෙනවා. මුල් අවදියේ මමත් භාවනා කළා වෙන වෙන ක්‍රමවලට. ඊපස්සේ 989 විතර තවත් ක්‍රමයක්. ඉන්දියාවේම ජීවිතා මේ ආයතන තිබිලා ඒවටත් ගිහිල්ලා භාවනා කළා. ඒ ක්‍රම මෙහෙත් ලංකාවේ භාවනා කළා. අපේ රටේ තමයි භාවනාව තිබුණේ. අනුරාධපුර යුගයේ මේ ලංකාව එකම යෝග භූමියක් වගේ. මේ වැඩි වශයෙන් උෂ්ණ කලාපය. මෙහෙන්තලේ, සිතුල්පව්ව, රජගල, රිතිගල ඒ හරියට තිබිලා තියෙන උෂ්ණ කලාපය ඔක්කොම. ඒවා තමයි තිබිලා තිබෙන්නේ. එක් කලාපේ පලාපත් බල එකක් ආරණ්‍යයක් තිබිලා තියෙනවා එච්චරම. ඉඹුලාගලාගේ ඔක්කොම උෂ්ණ කලාපේ. ඉතින් එහෙම භාවනා තිබුණා, භාවනා ආචාර්යවරු හිටියා. භාවනා මාර්ග තිබුණා. ඉතින් මේවා ඔක්කොම අපිට නැති වෙලා ගියා. එක පැත්තකින් ඒවා තිබිච්ච පොත්පත් පවා මාර්ග සමයේදී දවස් ගණන් ලැබෙන්න පුස්තකාල දින කියලා කියනවා. ඊළඟට මෑත කාලේ මන්දාරම් වල සමයේ මේ ධර්ම පුස්තක විශාල ප්‍රමාණයක් විනාශයටපත් වෙලා තියෙනවා. ඉතින් අපිට අද ඉතිරි වෙලා තියෙන ප්‍රධාන භාවනා පතකට විසුද්ධි මාර්ගය තමයි. විමුක්ති මාර්ගය කියලා එකක් තියෙන එක බොහොම කෙටියෙන් කියන එක. ඒකෙන් භාවනා කරන්න බෑ. මහනුවර සංඝ සභාවෙන් මුද්‍රණය කරපු පැරණි පොතක් තියෙනවා, ඒවත් කරන්න බෑ. විසුද්ධි මාර්ගය තමයි ඉතින් භාවනාව කරන්න තියෙන පොත. මේ පොත් තිබුණත් කරන්න බෑ. භාවනාවට ගුරුවරයෙක් ඕන කරනවා. අපේ රටේ භාවනාව කොහොම හරි සුරං වෙලාම ගියා. ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලා ඉතින් තමන්ට පුළුවන් තරමේ භාවනා කළා. පාදක පාදිකාවන් කෙරෙම භාවනාවක් තිබුණේ නැහැ. ඔය නව ගුණ වල කියලා බුදු ගුණ මෙනෙහි කරන්නේ 108ක්. කොහොම කරන වගේ දේවල් තමයි තිබුණේ. එකක්වත් කිසිම සාර්ථක ඒවා නෙවෙයි. කොහොම හරි 2556 රජයේ අනුග්‍රහයතුව බුරුම රටෙන් ස්වාමීන් වහන්සේලා වැඩමවුවා. මේ අපේම තිබිච්ච දේවල් එහෙ ආරක්ෂා වුණා. ආචාර්ය පරම්පරාව මහාසේ සයාදෝ කියලා නාහිම්පාණන් වහන්සේ නම උන්වහන්සේගේ ගෝලයෝ පළමුවෙන්ම කොළඹ විජේරත්න මහත්මයාලා බංගලාවට වදලා ඉඳ භාවනා කළා. ඊට පස්සේ මත්තකක නිමාත සංකීර්ණ තියෙනකි කොන්සේකනෝන කෙලේනාගේ බංගලාවේ භාවනා පැවැත්වීම දානමාන ඔක්කොම දුන්නා. එතනින් පස්සේ මහා කුඹුරට ගිහිල්ලා අන්තිමට තමයි දැන් ඔය පඳුබොඩ භාවනායතනයක් ලංකාවේ මුල් වරට ආරම්භ වුණා. දැන් අවුරුදු 50 ගාණක් වෙනවා.
ඒ මහාසේ සයාඩෝ නායම් පානන් වහන්සේගේ අර පින්බීම කිරීම ආදි වශයෙන් කරන එක ඒකත් හොඳ භාවනා කර්මස්ථානයක්. සමහිතිය වේපු සයාඩෝ කියලා නායම් පානන් වහන්සේනවා 972 උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ රහතුන් වහන්සේ කෙනෙක් ඇටියට බුරුම රටේ ජනතාව සලකන්නේ. ඉහළින් ගියා කියලාත් එහෙම මතයක් තිබුණා. කොහොම හරි උන්වහන්සේ භාවනා ක්‍රමයක් අරගෙන අරිටදී පොඩි වෙනසක් ඇතුවා. ඒකත් රටේ පොච්චිලට වුණා. මේ කාලේ මේ ඔය බොම්බායේ හිටිය සංකර නාරායන ගෝයන් කපිල මහත්තයා හින්දු භක්තිකේ බුදුමේ දීලා භාවනා කරලා ඒවත් දීලාටම බෞද්ධ වෙලා භාවනා ආයතන මුළු ලෝකෙම ව්‍යාප්ත කරලා මහ පුදුම සේවාවක් කළේ. මේ ළඟදී අභාව ප්‍රාප්ත වුණා. ඒ වේබුසයාඩෝ නාහිම් පානන් වහන්සේගේ භාවනා පිළිවෙල රූපාකින් කියන ගුරුවරයෙකුගේ කෙනෙකුට එතුමා මුළු ලෝකෙම ප්‍රචාරය කළ අපේ රටේ ධම්මකූට ධම්මසෝබන ආදි වශයෙන් තියෙන ඒවා තමයි. ඉතින් මමත් ඒවා ගිහින් ඒ කාලේ අඟපත හයියේ තියෙන කාලේ භාවනා කළා. ඉතින් අපේ මේ වැඩසටහනට නොයෙක් ඒවා අන්තර්ගත වෙන එක ගුරුවරයන්. මමත් ඒ කාලේ බොහෝම ගුරුවරු ආශ්‍රය භාවනා ගුරුවරු සිටියා කියනවා නම් කොහොම හරි හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ ළඟ එක දවසක් හරි භාවනා කරනවා. ඒ විදිහට එහෙම කළා. ඉතින් ඒවත් එකතු කරගෙන පිළිවෙල කරගත්ත භාවනා වැඩසටහනක් තමයි අපි මේ ගෙන යන්නේ. නොඑක ආචාර්යවරුන්ගේ කොටස් මේකේ තියෙනවා. වේබුසයාඩෝ කියන නාහිම් පානන් වහන්සේගේ කොටස්, මහාසී සයාඩෝ කියන උන්වහන්සේගේ කොටස්, තවත් මේක ආචාර්යවරුන්ගේ කොටස් මේකට අපි අතුලත් කරගෙන මේ සාමාන්‍ය ජනයාට කරන්න පුළුවන් හැටියට සරල වශයෙන් මේ භාවනාව සටහන ගෙනියන. මුලින්ම අපි භාවනා කරන හැටියට මේ ශරීරේ කොටස් කරගන්න. මොනවාටද මේ මෙනෙහි කිරීමේ පහසුවට මෙනෙහි කරන්න ලෙහෙසි වෙන්නේ. කොහොමද කොටස් කරන්නේ? හිස මුදුනේ ඉඳලා බෙල්ල දක්වා මේක එක කොටසක්. ගෝලාකාර වස්තුවක්. ඊළඟට දකුණු උරහිසේ ඉඳලා දකුණු අතේ ඇඟිලියකට යනකම් තවත් කොටසක්. වම් උරහිසේ ඉඳලා වම් අතේ ඇඟිලිය වලට යනකම් තවත් කොටසක්. ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා පපුව උදරයේ කොටස. ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනටිය දක්වා ඒ කොටස. දකුණු පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග දක්වා කොටස. වම් පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග දක්වා. ඔය විදිහට කොටස් හත ගන්න. හිස මුදුනේ පටන් බෙල්ල දක්වා, දකුණු උරහිසේ පටන් ඇඟිලි අග දක්වා, වම් උරහිසේ පටන් ඇඟිලි අග දක්වා, ශරීරයේ ඉදිරිපස පපු උදරයේ කොටස, පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනටිය දක්වා, දකුණු පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග දක්වා,
වම් පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අත දක්වා මුළු ශරීරයම මේකට අන්තර්ගත කරනවා. භාවනාවකින් නෙවෙයි ඔය කොටස් ටික වෙන් කළා බැලුවාම නිකම්ම වැටෙනවා මේකේ මොකවත් නැතයි කියලා. ඔළුව පැත්තකට දානවා, ආස් දෙක පැත්තකට දානවා, කකුල් දෙක පැත්තකට දානවා, කඳ කෑල්ල තව පැත්තකට දානවා. භාවනාවක් නැතු නිකන් හිතලා බැලුවා. අත් දෙක වෙන දිහාට, කකුල් දෙක වෙන දිහාට, කඳ කෑල්ල වෙන දිහාට, ඔළුව වෙන දිහාට. මෙතන මොකක්ද මේ ගන්න තියෙන්නේ? කවුද සත්‍යයේද, උද්දලයේද? කාටද ආසා කරන්නේ? ආලේ කරන්නේ කාටද? ඔළුවටද? අත් දෙකටද? කකුල් දෙකටද? කඳ කෑල්ලටද? එහෙම තේරුම් ගන්න පුළුවන් භාවනා නොකරම. ඔය ටික ඔක්කොම එකට එකතු කළාම තමයි උද්දලයක ඇටියට පෙනී හිටින්නේ. ඉතින් ඒකට රැවටිලා ඒකට ආලේ කරනවා, ආසා කරනවා. ඉතින් ඔය විදිහට කොටස් හතකට බෙදනවා. බෙදලා දැන් මුලින්ම කරන්නේ මේ මූලික කටයුතු මොනවා හරි කරනවා නම් කරලා සමාධි ආනාපාන සති සමාධි බුදුගෙනයක් අල්ලගෙන හරි ටික වේලාවක් සමාධි ඉන්නවා. ටිකක් තැම්පත් වෙන්න. ඉඳලා ඊළඟට තමයි මේ ශරීරයට අවධානය යොමු කරන්නේ. ඉස්මුදුනේ පටන් බෙල්ල දක්වා මේ හැම තැනම හිත හසුරවනවා නෙවෙයි. මේක ගෝලාකාර වස්තුවක් වශයෙන් හිතා ගන්න. අපි කාගේ හරි හිතක් දැක්කාම අපට පේන්නේ ඒ වගේ. හිත යොමු කරන්නේ කොහොමද? සිතින් මවා ගන්නවා නෙවෙයි. අපි අද්දක පියාගෙන ශරීරයේ නිස්සද්ද කරලා අද්දක පියාගෙන හිත යොමු කරනවා. Taman වාඩි වෙලා ඉන්න ඉරියව්වට. වෙන ක්‍රමයක් නැහැ. Taman වාඩි වෙලා ඉන්න හැටි බලනවා ඉරියව්වට හිත යොමු කරලා. එහෙමයි මේක ගන්න. බැලුවහම Tamanට දැනෙනවා හිත කොටස තියෙනවා. ඒකට හිත යොමු කළා අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරනවා. ඊළඟට දකුණු උරහිතෙන් පටන් ගන්නම ඇඟිලි අග දක්වා යනවා. අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරමින් ඇඟිලි අගටම යනවා. වම් උරහිතෙන් පටන් ගන්නවා. අත දිගේම යනවා. හැමතැනම සැරිසරනවා නෙමෙයි දිගේම මෙනෙහි කරගෙන යනවා අනිත්‍යයි 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 කියලා. ඊළඟට ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉන්න පහළට හිත යොමු කරනවා. අනිත්‍යයි 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 කියලා හිත පහළට ගෙනියනවා. ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා හිත යොමු කරලා එතන ඉඳන් හිත පහළට ගෙනියනවා. තුනටිය දක්වා අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරනවා. ඊගාමට දකුණු උකුලෙන් පටන් ගන්නවා. දකුණු උකුලේ ඉඳලා දකුණු පායේ ඇඟිලි අග දක්වා මෙනෙහි කරනවා. නබල තියනවා නම් එහෙම, දිගහැරලා තියනවා නම් එහෙම තියෙන හැටියට. අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරකට ඇඟිලි අග දක්වා යනවා. වම් උකුලේ ඉඳලා පටන් අරගෙන වම් පාදයේ අර විදියටම ඇඟිලි අග දක්වාම මෙනෙහි කරනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා 3-4 පාරක් මෙනෙහි කරකට යනවා. මොනවාද අනිත්‍ය මොකද අනිත්‍ය? ඒවා ගැන මොකුත් හිතන්නේ. දැන් බොහොම සරල වශයෙන් මේ අරමුණ පුරුදු වෙන්න වාගේ. අනිත්‍යයි 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 කියලා
මෙනෙහි කරගෙන යනවා. සමහර විට ඉසමුදුනේ පටන් බෙල්ල දක්වා හිත යොමු කළාම ඒක නොවැටෙන්න පුළුවන්. තේරෙන්නේ හිතට අහු වෙන්නේ. ඒක අත්හැරලා ඊළඟ කොටසට යනවා. දකුණු අතට ඒකත් තේරෙන්න නම් වම් අතට යනවා. මම කොටසෙන් කොටස යනකොට යම් කොටසක් තේරෙනවා නම් එතන මෙනෙහි කරනවා. එකම කොටසක්වත් වැටෙන්නේ නැතිනම් කරන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි හිතෙන් මෙනෙහි කරන අනිත්‍යයි 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 කියලා වැල නොකඩී දිගට මෙනෙහි කරගෙන යනවා. එහෙම ටිකක් වෙලා මෙනෙහි කරගෙන යනකොට මේ ශරීරයේ පිටඹට ආයෙත් දැනුම ඇති වෙන්න පුළුවන්. ඒකෝනා මේක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් සමාධියේ පත්‍යයට බහිනවා ආනාපාන සති වශයෙන් හෝ බුදු ගුණ අල්ලාගෙන හෝ සමාධියේ පත්‍යයට බහිනවා. බැලලා සමාධියට ටික වෙලාවක් ඉන්නවා. ඉඳලා දිංග වෙලාවකින් ආයෙත් මේ ශරීරයට අවධානය යොමු කරනවා. ඔය සමාධියයි ශරීරයට හිත යොමු කළා මෙනෙහි කිරීම දෙක එහාට මෙහාට ඕන තරම් මාරු වුණාට කමක් නැහැ. එහෙම සමාධියේ ටික වෙලාවක් ඉඳලා හිත සංසිඳුණාට පස්සේ ආයි ශරීරයට යොමු කළා මෙනෙහි කරනවා. මේක ආරම්භ වෙච්ච වෙලාවේ පොඩ්ඩක් නිකම් පැටලුම් සහිත වගේ වෙන්න පුළුවන්. වරක් දෙකක් කරගෙන යනකොට ඔක හොඳට තේරෙනවා. හොඳට මේ රිද්මයකට වගේ ඔක මෙනෙහි කරගෙන යන්න පුළුවන් වෙනවා. වම් පාදයේ අගට ගිහිල්ලා ආයෙත් පිටින් හිත මුදුනේ පටන් බෙල්ල දක්වා දකුණු මුරේ පටන් ඇඟිලියක දක්වා ඔය විදිහට කොටසෙන් කොටස හිත යොමු කරමින් මෙනෙහි කරගෙන යනවා. මේක තේරෙන්නේ නැතුව ගියා නම් එක්කෝ අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතෙන් දිගට මෙනෙහි කරගෙන යනවා. එහෙම නැත්නම් සමාධියට බැලලා සමාධියට ටික වෙලාවක් ඉඳලා ආයි මේ පැත්තට බැලලා මෙනෙහි කරගෙන යනවා. මේක මෙනෙහි කිරීමත් කලබලයට කරන්න යන්නේ. ඉතා කලබලෙන් කරන්නේ නැහැ, ඉතා හිමින් කරන්නේ නැහැ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයෙන් මගේ තමයි මෙනෙහි කරගෙන යන්නේ. කොහොම මෙනෙහි කරනකොට කලින් තිබුණට වැඩිය හිත හොඳට තැම්පත් වෙනවා. හරියට කළා නම් හොඳට තැම්පත් වෙනවා. අර හිතේ දුවන ගැටි අඩු වෙලාම යනවා. ඔය ඉඳ හිතේ හාට මෙහාට යනවා මිස බාධාවකටම තරම් හිතේට මේක පනින්නේ නැතු වෙනවා. හොඳට සකස් වෙනවා. කොහොම වාඩි වෙලා භාවනා කරන්න ඕන. මේ තමන්ගේ ශරීරයට ඒක මවා ගන්නව නෙමෙයි. ඇද්දක පියාගෙන තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට සිත යොමු කරනවා. සිත යොමු කළාම තමන්ට වැටහෙනවා. ඒ හැඟීම තියෙනවා. ඔළුව මෙහෙමයි, අත් දෙක මෙහෙමයි, කකුල් දෙක මෙහෙමයි, කඳ මෙහෙමයි කියලා හැඟීම තියෙනවා. ඒ හැඟීමට අනුව තමයි මේ මෙනෙහි කිරීම කරන්නේ. එම හැඟීම නැත්නම් අරමුණු වැටෙන්නේ නැත්නම් ඊළඟට කරන්නේ මොකද්ද කියලා දුන්නා. ඒ විදිහට කරනවා. එහෙම මාරුවට උනා කලාවට කමක් නෑ. සමාධියයි මේ විදර්ශනාවයි දෙක මාරුවට කරුණා සමාන්තේම ලේසි නම්
කිසිම දෝෂයක් නැහැ. කොහොම තමයි භාවනාව ආරම්භ කරලා කරගෙන යන්නේ. සක්මන් භාවනාව කලින් කියා දුන්නා. බුදු ගුණයක් හෝ මෙනෙහි කරගෙන සක්මන් කරන්න. සමන්ත ලේසි නම් ඒක හොඳයි. ඒකත් කරාට කමක් නැහැ. එහෙම නැත්නම් අනිත්‍යයි කියලා අධ්‍යයනා කරමින් සක්මන් කරනවා. එහෙම කරන්න පුළුවන්. දැන් යන්නේනකොට වැඩ කටයුතු කරනකොට අඳුරි පොරවනකොට දානි වන්දනකොට නානමෝනෝ මේ හැම වෙලාවකදීම සීය පිහිටවන්න ඕන. ඔන්නම් බුදු ගුණයක් මෙනෙහි කර ඒවා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත්‍යයි කියලා මෙනෙහි කර කරන්න පුළුවන්. එතකොට හිත පිට යන්නේ මේ භාවනා ආරමුණේම රැඳිලා පවතිනවා. ඔය විදිහට තමයි මේ ශරීරයට අවධානය යොමු කරලා භාවනාව කරගෙන යන්නේ. දැන් මේක මේ පටන් ගැනීමක් විතරයි. එමුක විස්තර පසු අපි කියලා දෙනවා, විස්තර අනුව කරවනවා. දැන් ඒවට යන්නේ නැහැ. දැන් පටන් ගත්ත විතරයි. මොනවද අනිත්‍ය වෙන්නේ? මොකද අනිත්‍ය ආදී මේවා ගැන හොයන්න යන්නේ නැහැ. සමන්ත තියෙන්නේ ඊටාම සරල වශයෙන් ඔය අරමුණු ටික මෙනෙහි කරගෙන යන්නේ. සමයිසින් මේ ඔය ශරීරේ බඩ ගති, තද වෙන ගති, රත් වෙන ගති, සීතල ගති ආදී නානා ප්‍රකාර දේවල් දැනෙන්න පුළුවන්. ඒවත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. දැන් සමාධිය වඩනකොට අපිට මෙනෙහි කරන්න බෑ. දැන් කරන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට මනසට හිතට රූප දර්ශන වාගේ වයනවා නම් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ. භාවනා කරනකොට සමහර විට මේ පරණ දේවලුත් ඇතිවෙනවා. මේ දැන් සිද්ධ වුණා වගේ. තමන්ගේ ජීවිතේ කුඩා කාල දේවල් පවා එළියට එන්න පුළුවන්. ඒ මොනවා හරි ආවනම් ඒකත් අනිත්‍යයි කියලා මෙනෙහි කරලා අයින් කරලා දානවා. මේ මෙනෙහි කිරීම තමයි ප්‍රධාන කාරණේ වෙන්නේ. මඟ ඇරෙන්නේ නැති වෙන්න මෙනෙහි කරන්න ඕන. දැන් අර මුලදී වගේ නෙමෙයි. දැන් දවස් 3ක්ම භාවනා කළා. සමන්ත හිත ටිකක් පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහාට මෙහාට පනින්න පුළුවන්. දැන් පන්නට කමක් නැහැ. අපිට ඒක කිසිම ගැටලුවක් නැහැ. එහාට මෙහාට පන්නට කිසිම ගැටලුවක් නැහැ. පන්නනම් ඒක අල්ලගෙන අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. හැම එකක්ම මෙනෙහි කරනවා. ශරීරය එහාට මෙහාට වැනෙනවා, සැලෙනවා, කරකැවෙනවා, නැමෙනවා. ඒ වෙලාවට සංසිඳේවා, නිශ්චල වේවා. එහෙමත් මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරලා තිබුණු හැටියට තියාගෙන භාවනා කරන්න පුළුවන්. ඉතින් ඔය විදියට දැන් වැටෙන්න ඇති කොහොමද භාවනා කරන්නේ කියලා. මේක හොඳට හිත තැම්පත් වෙන පිළිවෙලක්.
හරියට කළාම වරෙන් දෙකෙන් හොඳට හිත අර තිබිච්චේ දඩබ්බර ගත ගිහිල්ලා හිත හොඳට සම්පත් වෙන දෙතුන් වර භාවනා කරනකොට සිහිය පිහිටුවාගෙන ඒ නිසා හොඳ කල්පනාවෙන් කලබල නැතුව හැමෙන් සියලු තමන්ගේ භාවනාව කරගෙන යන්නට ඕන. දැන් ඉතින් මේක වැඩි කරුණු කියා දෙන්න යන්නේ නැහැ. දවසෙන් දවසේ ඉතින් මාදයෙන් මාරය තව තියෙන අඩුපාඩුකම් අවශ්‍ය ඒවා කියලා දෙනවා. ඉතින් දල වශයෙන් ඔය විදිහට හිතට අරගෙන තමන්ගේ භාවනාව කරගෙන යන්න ඕන. දැන් හිදුම් කප්පුම් වගේ ඒවා ආවත් ඒවත් ඉතින් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. දැන් අරමුණු මෙනෙහි කිරීම තමයි ප්‍රධාන කාරණය. ආනාපාන සතියෙන් කරන්නේ දින්ගක් පිට තැම්පත් කරන එක විතරයි. එතනින් පස්සේ අපට තියෙන්නේ මේ අරමුණු මෙනෙහි කිරීම. ඒක හොඳට කරන්න ඕන. මේක වැඩි කාලය ගන්න නෑ. දැන් ඉතින් කරන හැටි වැටෙන්නේ නැති. පසුවත් ඉතින් වරින් වර අඩුපාඩුකම් සෞදරටත් කියලා දෙනවා. සමන්ත තියෙන හොඳට තියනෝන පිළිතුරගෙන කල්පනාකාරීව මේ භාවනා අරමුණු ටික හොඳට මෙනෙහි කරන එකයි. එතකොට භාවනාව අභිවෘද්ධි දක්වා ගමන් කරනවා. දැන් ඉතින් භාවනා පිළිබඳව කරුණු වලට කන්දීම් ආදී වශයෙන් අපි සිද්ධ කළ උතුම් කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම ශාන්ත අමා මහ නිවන් දකින්න හේතු වේවා